සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහම් වසන්නට පින් සිතින් වේපයත් බෞද්ධ ආරූපවාහිනිය සමගින් එකතු වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ ආරූපවාහිනී නාලිකාව මේ පැයේදී ගෙනෙන මේ දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ බෞද්ධ ආරූපවාහිනී විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස. සදහැවතුනි මේ උතුම් වූ දේශනාව උදෙසා සිදු කළා වූ ආරාධනාව පිළිගෙන මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ දෙහිවල නැදිමාන රූපසිංහ මාවතේ පැනසර සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මාලිම්බඩ පඤ්ඤාසාර පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් নমස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස මේ උතුම් වූ දේශනාව මෙලෙස පින්වත් ඔබ වෙත ගෙන එන්නට පුණ්‍යමන්ත දායකත්ව ලබා දී කටයුතු කරනවා බෝපිටිය මතුගම පදිංචි චාමික මුණසිංහ මහත්මයා සහ චාමරී මුණසිංහ යන සදැහැති පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම සදහැ සිතින් තැන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම්ව මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ජීවිතං ව්‍යාධි කාලෝච දේහනිකේපනං ගති පංචේතේ ජීව ලෝකස්මින් අනිමිත්තාන ඥායරේති. වාසනාවන්ත පින්වතුනි, ඔබ සියලු දෙනා එක්සත්ව මේ සූදානම් වන්නේ මේ ශාසනයේ සඳහන් සුවිශේෂී පින්කමක් සිද්ධ කරන්න. මීට දින 6කට වගේ කලින් අභාව ප්‍රාප්ත වන්නට යෙදුන මතුගම බෝපිටියේ පදිංචි උදය මුණසිංහ මහතාගේ ආදරණීය භාර්යාව, ඒ වගේම චාමික මුණසිංහ සහ චාමරී මුණසිංහ මේ ආදරබර දරු දෙදෙනාගේ මෑණියන් බෝපිටිය සනස බැංකුවේ සහකාර කළමනාකාරව සිටි රංජනී ගම්මන්පිල මහත්මිය
අවුරුදු 65ක් ආයුෂ භුක්ති විඳලා 2021 ජූලි මාස 20 වන දින අභාව ප්‍රාප්ත වුණා. ඒ නිසා ඇය වෙනුවෙන් සිද්ධ කරන ධර්ම දානමය පින්කම තමයි අද දිනේ සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වන්නේ. මේ අවස්ථාවට මේ නිවසට අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අපේ ගත් කතුවරයෙකු හැටියට කටයුතු කරන බොහෝ සමාජ සේවාවන් වල නිරත වෙමින් ක්‍රියා කරන සිංහලකමට බෞද්ධකමට ලොකු සමීපතාවකින් කටයුතු කරන ලොකු හැඟීමකින් ක්‍රියා කරන කෙනෙක් තමයි අපේ හිතවත් චාමික මුණසිංහ මහත්මයා. ඉතින් එතුමාගේ මතක් කිරීම මත අපි දන්නේ නැහැ ඇත්තටම මෑණියන්ගේ අභාවය සිදු වුණා කියලා පසුවයි අපි දැනගත්තේ. නැත්තම් අපි මේ අවසන් කටයුතු වලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. මොකද චාමික මුණසිංහ මහත්මයා අපි ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ ආශ්‍රය කරන ගුණවත් කෙනෙක්. ඉතින් එතුමාගේ ආරාධනාවෙන් තමයි මේ පින්වත් පිරිස සම්බන්ධ වෙන්නේ. ගම වෙනුවෙන් ඒ වගේම විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕන අවිහිංසාවාදී සංගමයේ සභාපතිතුමා අපේ නිහාල් විජේරත්න මහත්මයා ඇතුළු ගමේ සම්භාවනීය පිරිස ඒ වගේම ග්‍රාම නිලධාරීතුමිය ඒ වගේම සමීපම තමන්ගේ හිතවත් පිරිස ඒ වගේම තමන්ට දීර්ඝ කාලයක් තිස්සේ ආශ්‍රය නිස්සරය කරන කල පිරිස අද මේ පින්කමට සහභාගී වෙනවා. සීමිත පිරිසක් සම්බන්ධ කරගන්න නිසා තමයි නැත්තම් එතුමාගේ සම්බන්ධතා මත මේ ගේ පිරෙන්න නෙමෙයි ඉඩ මදි වෙනවා. එහෙනම් පැමිණෙන පිරිස නිසා ඒ නිසා බොහොම අඩු පිරිසක් සහභාගී කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්න කල්පනා කළේ. පින්නතුනි මේ අභාවයට පත්වෙච්ච ආදරණීය මෑණියන් එහෙම නැත්නම් මුණසිංහ මහත්මයාගේ ආදරබර භාර්යාව ඥාතිවරිය හිතවතිය රංජනී ගම්මන්පිල මහත්මිය සැබෑ මාතාවක් හැටියට කටයුතු කළ කෙනෙක්. මේ පුතයි දුවයි දෙන්න හදලා ඒ දෙන්නට යහමඟ පෙන්වලා හරි දේ කරන්න පුතේ කියලා ඒ දෙන්නට හොඳට උගන්වලා ඒ දෙන්නා විවාහ කරලා දුන්නා. ඒ අම්මගේ බලාපොරොත්තුව අනුව පුතා චාමික මුණසිංහ මහත්මයා වෛද්‍යවරියක් සමග ආවාහ විවාහ ගිවිසගත්තා. ඒ වගේම දියණිය ඉංජිනේරු මහත්මයෙක් සමග ආවාහ විවාහ කළ දුන්නා. ඉතින් අම්මා ගොඩාක් පින් කරගත්ත දරුවන්ගේ සැප දැකලා සතුටු වෙච්ච දරුවන්ගේ උන්නතිය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළ ඊටාම ගුණවත්
අම්මා කෙනෙක්. ඉතින් ඇයගේ බලාපොරොත්තුව තිබුණේ අය ලංකාවේ සෑම ආගමික සිද්ධස්ථානයක්ම අටමස්ථාන 12 මස්ථාන වැඳ පුදා ගනිමින් දඹදිව වන්දනාවේ යෙදෙමින් තමන්ගේ ජීවිතය තුළ ඵලදායී බව ගොඩනගා ගනිමින් කටයුතු කළ අම්මා කෙනෙක්. එතුමියගේ බලාපොරොත්තුවක් තිබුණා මේ ස්ථානයේ පින්කමක් කරන්න, ධර්මදේශනාවක් පවත්වන්න, පරිත්‍රාණ ධර්මදේශනාවක් කරන්න. නමුත් එතුමිය ජීවත් වෙන කුණු කාලේ ඒක කරගන්න නොහැකි වුණා. නමුත් ඇයගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ කරමින් අද දිනයේ මේ ස්ථානයේ ධර්මදේශනාවක් පළවෙනි වතාවට තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් බෞද්ධ රූපවාහිනිය ඔස්සේ, බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ලංකා වාසීන්ට පමණක් නෙවෙයි සමස්ත ලෝකවාසී බෞද්ධයන්ටම මේ බණපදය අහන්න සැලස්සනවා වගේම තම ගම් ප්‍රදේශයේ, ඒ කියන්නේ මතුගම බෝපිටිය ප්‍රදේශයටත් මේ මොහොතේම එය අහන්න සලස්වමින් තමන්ගේ උපන් ගමට, ඒ උපන් ගමේ නෑදෑ හිතවතුන්ට, අසල්වාසීන්ට, ආශ්‍රය නිස්සරය කළ අයට අවස්ථාව සලසා දෙමින් කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපිට සීමිත වෙලාවක් තියෙන්නේ. පින්වතුනි, ඇය පිළිබඳව කියනවා නම් තව අප්‍රමාණ කරුණු තියෙනවා. අම්මා කෙනෙක් හැටියට මේ අම්මා කියන ගුණ නාමය තුල තියෙන ගුණවත් බව ප්‍රකාශ කරන්න. නමුත් අපිට එච්චර දීර්ඝ වශයෙන් කියන්න මේ අවස්ථාව නෙමෙයි. නමුත් තමන්ගේ යුතුයකම් කොටස ඉෂ්ට සිද්ධ කරමින් ඒ අම්මා සැනසුණා, තාත්තත් සැනසුණා. තාත්තා දරුවොත් එක්ක අද එකතු වෙලා අම්මට නැත්තම් තමන්ගේ ස්වාමි දියණියට 7 දවසේ පින්කමට පුණ්‍යානුමෝදනා කරන පින්කමට අද සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ පුතාගේ, තමන්ගේ දුවගේ හපන්කම් දැකලා සතුටු වෙන්න පුළුවන් වන විදියට මේ තාත්තත් මේ අම්මත් මේ දරුවෝ දෙන්න හැදුවා. ඒක අපි ප්‍රකාශ කරන්න ඕන. සාමාන්‍යයෙන් ගම්වල මතයක් තියෙනවා, කෙනෙක් මිය ගියාට පස්සේ ඒ මියගිය ගෙදරම 7 දවසේ පින්කම කරන්න ඕන, 3 මාසෙ පින්කම කරන්න ඕන කියලා. පින්නතුනි, ඒ අපි හදාගත්ත මතයක්. එහෙම නැතුව එහෙම එකක් කොහේවත් ලියලවත් කියලාවත් නැහැ. අපි පින්කම කොතනක කළත් එහි ගැටලුවක් නැහැ. පින් දෙන්නයි ඕන. දැන් එහෙනම් විදේශගත වෙලා පුද්ගලයෝ මැරුණට පස්සේ අපි 7 දවසේ බණ කියන්න නැත්නම් 7 දවසේ දාන දෙන්න විදේශගත වෙන්නේ නැහනේ. නේ? අපි මෙහි ඉඳන් තමයි යාට පින් දෙන්නේ, පුණ්‍යානුමෝදනා කරන්නේ. 7 දවසේ පින්කම, 3 මාසේ පින්කම, අවුරුද්දේ පින්කම. ඉතින් ඒ නිසා එහි කිසිදු ගැටලුවක් නැහැ. පුණ්‍යානුමෝදනාව පමණයි අපි කරන්න ඕන. මොකද ජීවත් වෙන කාලේ හොඳින් පින්කම් කළා මේ අම්මා. නමුත් ස්වාමි පුරුෂයාගේ එහෙම නැත්නම් දරුවන්ගේ යුතුයකම තමයි මේ ඉෂ්ට කරන්නේ. එහෙම නැතුව ඇය ඉල්ලීමක් කළේ නෑ මට පින් දෙන්න කියලා. ඔබේ තියෙන කෘතවේදී බව නිසා තමයි මේ උදාර පින්කම සිද්ධ කරන්නේ. සමහර අය හිතනවා ඔය මියගිය කෙනත් එක්ක මේ මලගිය භූත වන්දනාවත් එක්ක තියෙන මිත්‍යා මත තියෙනව පින්නතුනි කෙලවරක් නැතුව. ඒ මිත්‍යා මත අතරේ තියෙනවා දින 6න් පින්කම කරනවාද 7න් පින්කම කරනවාද කියලා තර්ක විතර්ක කරනවා සමහර විට. සමහරු කියනවා 6 වෙනිදා
බණ කියලා 7 වෙනිදා දානෙ දෙන්න ඕන. සමහරු කියනවා 5 වෙනිදා බණ කියලා 6 වෙනිදා දානෙ දෙන්න ඕන. නේ. ඔහොම එක එක්කෙනා එක එක මත දරනවා. එතකොට අපි කිව්වොත් එහෙම 6 වෙනි දවසේ දුන්නත් කමක් නැහැ දානි 7 වෙනි දවසේ දුන්නත් කමක් නැහැ කියලා. සමහරු කියනවා ආම්දුරනේ එහෙම හරියන්නේ නැහනේ. 7 වෙනි දවසේම දානි දෙන්න ඕන 6 වෙනි දවසේ ජීවත් වෙලා හිටියලු මැරිච් එක්කෙනා. ගිය සුමානේ. ඒ නිසා ජීවත් වුණු දවසේ දානි දීලා හරියන්නේ දින 7 පහ වුණාට පස්සේ මැරුණට පස්සේ දින 7 ගියාට පස්සේ දානි දෙන්න ඕන. පින්නතුනි මැරිච් එක්කෙනා ගැන ආයිත් මොකද්ද ජීවත් වෙන කතාවක්. මැරිච් එක්කෙනා ගැන ජීවත් වෙන කතාව අවශ්‍ය නැහැ. මැරිලා ඉවරයි. ඉතින් එහෙනම් පාන්සුකූලේ දෙන වෙලාවෙත් පින් දෙන්න හොඳ නැහැනේ. දැන් පාන්සුකූලේ දෙන්නේ කවද? දැන් නම් එක දවසයි තියාගන්නේ අපි පාන්සුකූලේ ආම්ද්‍රෝ වඩම්මලා මතක වස්ත්‍ර පූජා කළා දැහැත් ගිලම්පස පිළිගන්වල ඒ ලබා ගන්නා වූ පින අනිත්‍ය මෙනෙහි කළ ලබා ගන්නා වූ පින මිය ගිය කෙනාට අනුමෝදන් කරනවා. දැන් ඒ අනුමෝදන් කරන්නේ දවසෙන්නේ එහෙනම්. එතකොට මැරිලා එක දවසයිනේ. ඉතින් එහෙනම් ඒකත් වැරදිනේ. පින්නතුනේ මේ හතාගත්ත මත මේක තමයි මිත්‍යා මත. මේව තමයි අපි අයින් කරන්න ඕන. නේ? අපි මැරිච්ච කෙනාට ඒ මොහොතේ සිට පින්දිය හැකි නම් ඒක තමයි කරන්න ඕන. අපි දන්නේ නැහැ පින් ගන්නවාද නැද්ද කියලා. සමහර විට පින් ගන්නත් පුළුවන් සමහර විට පින් නොගන්නත් පුළුවන්. ඒක අපේ ගැටලුව නෙවෙයි. අපි දරුවෝ හැටියට එහෙම නැත්නම් ස්වාමි පුරුෂයා හැටියට එහෙම නැත්නම් ලේලිවරු බෑනාවරු හැටියට එහෙම නැත්නම් අසල්වාසීන් හිතවතුන් හැටියට අපි මේ පුණ්‍ය කර්මය කරලා පින් දෙන්න ඕන ගිහි වුණත් පැවිදි වුණත්. ඒ නිසා අපිත් අපේ අම්මල තාත්තල වෙනුවෙන් පින් කර කර පින් දෙනවා. ඒ නිසා ගිහි වුණත් පැවිදි වුණත් එහි ගැටලුවක් නැහැ. එතකොට පින්වතුනි දැන් කෙනෙක් මිය ගියාට පස්සේ එයා වෙනුවෙන් පින් දෙන්න. අපි පින් දෙන්න පෙළඹෙනවා. ඒක දවසෙන්ද දෙකෙන්ද තුනෙන්ද පහෙන්ද 10ෙන්ද මාසෙන්ද දෙකෙන්ද කියලා ගැටලුවක් නැහැ. හැමදාම අපට පින් දෙන්න බෑ. ඒක නිසා තමයි අපි කාලවකවානු යොදාගන්නේ. පින් දෙන්න පුළුවන් වුණාට පින්කම් කරන්න හැමදාම බෑනේ. ඒක නිසා අපි ඒකට දින 7 පින්කම මාස 3 නැත්තම් මාසෙ පින්කම මාස 2 මාස 3 පින්කම මේ ආදී වශයෙන් අපි යොදා ගන්නවා. එතකොට අපි දෙන පින් අනුමෝදන් කළාම ඒ පින ගන්න ඒ මියගිය ඥාතියා සමහර අය කියනවා මේ ප්‍රාණකාරයාට අනුමෝදන් කරනවා. මේක සම්පූර්ණ වැරදි වචනයක්. ප්‍රාණකාරය කියලා වචනයක් නෑ අපි කතා කරන එකේ. මොකද ප්‍රාණකාරයාට දෙනවා කියලා කිව්වොත් එතන ආත්ම සංකල්පයට වැටෙනවා ඒක. ඒක නිසා ඒක වැරදි විවහාරයක්. මියගිය ඥාතියාට තමයි අපි පින් දෙන්නේ. ප්‍රාණකාරයා කිව්වොත් නිකන් ජීවත් වෙලා ඉන්නවා වගේ. ඒක නිසා ඒක වැරදි. ඒක ආත්ම සංකල්පයට එන වැටෙන වචනයක්. පින්නතුනි දැන් අපි මේ පින් දුන්නහම පින් ගන්න පුළුවන් මොන තැන්වල ඉන්න අයටද? පින්නතුනි පින් ගන්න පුළුවන් කෙනෙක් මැරිලා ගිහිල්ලා ඒ කියන්නේ මම වුණත් ඔබ වුණත් මැරිලා ගිහිල්ලා උපදින ස්ථාන තියෙනවා ලෝක තියෙනවා තල තියෙනවා 31ක්. එතකොට මේ 31න් මේ 31 බෙදෙනවා කොටස් තුනකට කාම ලෝක රූප ලෝක සහ අරූප ලෝක කියලා. එතකොට රූප ලෝක අරූප ලෝක කියලා කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක හා අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට රූපාවචර හා අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා පින්නතුනි රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි ඔක්කොම 20යි. මේ ලෝක 20න් පින්නතුනි එකක උපදින්න නම් ඉහළ තලයක බ්‍රහ්ම ලෝකයක නෙවෙයි
පහළ බ්‍රහ්ම ලෝකෙක වත් උපදින්න නම් අඩුම ගානේ අපි ප්‍රථම ධානයවත් ලබාගෙන තියෙන්න ඕන. ප්‍රථම ධානයවත් ලැබුවොත් අනිවාර්යයෙන්ම බ්‍රහ්ම ලෝකයක උපදිනවා. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක ගැන කතා කරන්න බෑ. බ්‍රහ්ම ලෝකයේ ඉහළ තල තියෙනවා සුද්ධාවාස කියලා කොටසක්. ඒ සුද්ධාවාසයක උපද ලබන්න නම් අනිවාර්යයෙන්ම අනාගාමිවත් වෙන්න ඕන. එහෙම උපත ලැබපු ඕන තරම් පිරිස ඉන්නවා. එහෙනම් බ්‍රහ්ම ලෝකයක යන්න අපට තාම සුදුසුකම් නැහැ. ඇයි සුදුසුකම් නැහැ කියන්නේ? පින්නතුනි අපි තාම ධාන සමාපatti ලැබපු අය නෙමෙයි. එහෙනම් මම මලත් ඔබ මලත් පින්නතුනි උපදින්නේ ඉතිරි ලෝක 11න් එකකයි. මේ ඉතිරි ලෝක 11ම කාම ලෝක. මේ කාම ලෝක 11 බෙදෙන කොටස් දෙකකට ඒ තමයි කාම සුගති හා කාම දුගති. කාම දුගති තියෙනවා හතරක්. ඒවට කියනවා සතර අපාය කියලා. නිරය, තිරිසන්, പ്രേත, අසුර. හතරයි. කාම සුගති තියෙනවා හතක්. හතෙන් එකක තමයි දැනට අපි ඉන්නේ. ඒ මනුෂ්‍ය ලෝකේ. තව කාම සුගති තියෙනවා හයක්. ඒවට කියනවා දිව්‍ය ලෝක කියලා. චාතුරු මහරජිකය, තාවතින්සය, යාමය, තුසිතය, නිමාන රතිය, පරිනිම්මිත වසවර්ති. එතකොට දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි 7යි. මේ හතම කාම සුගති. එතකොට අපි මැරිලා ගිහිල්ලා කාම සුගතියක උපදින්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන පසුබිම අපි සකස් කරගෙන තියෙන්න ඕන. අපි පුණ්‍ය කර්ම කුසල කර්ම කරලා තියෙන්න ඕන. ඒකයි. ඊළඟට පින්නතුනි කාම දුගති හතරක් තියෙනවායි කියලා කිව්වා. ඒ තමයි සතර අපාය. යම් කෙනෙක් කොයිතරම් කුසල් පින් කරලා තිබුණත් අවසාන චුතිසිත තුල ඇති වුණොත් අවසාන චුතිසිතට ආවොත් අධික තණ්හා සහගත මනෝභාවයක්. අධික තණ්හාවක් ආවොත් ඒ කියන්නේ තමන්ගේ දරුවන් ගැන හරි තමන්ගේ ස්වාමියා බිරිඳ ගැන හරි තමන්ගේ ඉඩකඩම් ගැන මිල මුදල් ගැන මේ වගේ තණ්හාදික මනෝභාවයක් නැත්තම් චුතිසිත කර්මයක් කර්ම නිමිත්තක් පහළ වුණොත් ඒ තණ්හාව නිසාම කොච්චර පින් කළා තිබුණත් උපදින්නේ പ്രേත ලෝකේ. ඇයි? තණ්හාව නිසා. ඒක තමයි ස්වභාවය. දැන් සමහර දරුවෝ හොඳට සැලකුවාම සමහරට අම්මා සමහරට තාත්තා අධික ආසාවක් ඇති කරගන්නවා. දැන් මේ ඊයේ පෙරේදත් මට මේ කොට්ටාවේ මහත්මියක් කතා කළා. ඒ ගෙදර දරුවෝ ගොඩක් ඉඳලා තියෙනවා. කීප දෙනෙක් එක දුවෙක් තමයි අම්මා නැති වෙලා කලින් තාත්තට හොඳට සලකලා තියෙනවා. හැබැයි පුතෙක් කරන්න ඕන වැඩත් මේ දුව තමයි කරලා තියෙන්නේ. සලකලා ඊට පස්සේ තාත්තා මිය ගියා. මිය ගිහිල්ලා අවසන් කටයුතු කළා දවස් දෙකකින් තාත්තා ඉන්නවලු ඇඳ ළඟ. දුවේ කිය ආමන්ත්‍රණය කර. ඉතින් ඒ නිසා පින්නතුනි අධික ආශාවක් අධික තණ්හාවක් අපි ඇති කර නොගත යුතුමයි. අනිවාර්යයෙන්ම ඒක බලපාන. දැන් අපි හිතමු දේශ සහගත සිතකින් මිය ගියොත් අවසාන චුතිසිත දේශය આવොත්. දැන් පෞගිය දවසේ කඩුවල ප්‍රදේශයෙන් පිරිසක් ආවා අප විහාරස්ථානයට. තමන්ගේ මියගිය යාළුවෙකුට පින් දෙන්න. මේ ගැන හරි අවබෝධයක් ලබාගෙන පින් දෙන්න. ඒ යාළුවා මිය ගිහිල්ලා තියෙන්නේ ගෙලවැලලාගෙන. සියදිවි හානි කරගෙන. එතකොට පින් දෙන්න ආවට මං කිව්වා පින් දෙන්න බෑ. ඇයි පින් දෙන්න බැරි? සියදිවි හානි කරගත්තොත් ගෙලවැලලාගෙන හරි කෝච්චියට බෙල්ල තියලා හරි
ගඟේ මූදේ පැනලා හරි වහ බීලා හරි මොන ක්‍රමයකින් හෝ සියදිවි හානි කරගත්තොත් එයා තුල පවතින්නේ ද්වේෂයයි. කාගෙන් හරි පරිගැනීමේ චේතනාව. එක්ක තමන්ගෙන් පරිගන්න. දැන් එයා ඒ තරුණේ කවුරුදු 27ක එයා මිය ගිහිල්ලා තියෙන්නේ තමන්ට තියෙන අසනීපයක වේදනාව දරා ගන්න බැරුව. හැබැයි එතන එන්නේ ද්වේෂය. ඒ නිසා ද්වේෂ සහගත චේතනාවෙන් මිය ගියොත් අනිවාර්යෙන් උපදින්නේ එක්කෝ නිරයේ එක්කෝ තිරිසන් ලෝකේ. ඒ නිසා පින්නතුනි එයාට පින් දෙන්න බෑ දැන්. එයා ඒ භවයෙන් අත්මිදුණු දවසට පින් දෙන්න හොඳ තැනක ඉපදුනොත් දේවත්වයක් ලැබුවොත් පින් දෙන්න පුළුවන් වෙවි නැත්තම් පින් දෙන්න බෑ. එහෙනම් අපි දෙන පින දෙන්න පුළුවන් කාටද? දෙන්න පුළුවන් කොටස් දෙකක් ඉන්නවා. ඒ කොටස් දෙකෙන් එක කොටසක් තමයි දැන් මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් පින් දෙන්න පුළුවන්ද? පින් දෙන්න බෑ. දැන් අපි කාගේවත් පින් බල බලා ඉන්නවද? නෑනේ. අපි හිතනවාද අපිට ගිය භවයේ අපි මැරිච්ච තැන අපේ නෑදෑයෝ පින් දෙනවා ඇති මම පින් ගන්න ඕනේ කියලා. අපි හිතන්නේ නෑ. ඒ කියන්නේ මනුෂ්‍යන්ට පින් ගන්න බෑ. මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි මේ පින්කම කරනවා. පින්කම කළා අපි හිතමු චාමික මහත්තයා යාළුවෙකුට ගිහින් කියනවා මම අපේ අම්මා වෙනුවෙන් ධර්ම දේශනාවක් පැවැත්තුවා. අපි බොහොම සතුටු වුණා. අපි බණ ඇහුවා. ඒ නිසා මේ පින ඔයත් අනුමෝදන් වෙන්න කියලා කිව්වහම එයා සාදු සාදු කියලා සතුටු වෙන්න පුළුවන්. ඒ අනුව සතුටු වෙනවා. එහෙම හැර අර ගිය භවයේ කෙනෙක් අපි මිය ගිය තැන ඉඳලා පින් දුන්නයි කියලා දැන් අපිට ගන්න පුළුවන්ද? අපිට ගන්න බෑ. ඒ නිසා මනුෂ්‍ය ලෝකෙ ඉපදුනොත් පින් ගන්න බෑ. තිරිසන් ලෝකෙ ඉපදුනොත් පින් ගන්න පුළුවන්ද? බෑ. නිරේ ඉපදුනොත් බෑ. අසුර ලෝකෙ ඉපදුනොත් ඒත් බෑ. එහෙනම් පින් ගන්න පුළුවන් පින්නතුනි. പ്രേත ලෝකයේ ඉපදුනොත් പ്രേත ලෝකයේ තියෙන ප්‍රධාන කොටස් හතරක්. වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික, පරදත්තූපජීවී. මේ කොටස් හතරෙන් පින්නතුනි පින් ගන්න පුළුවන් එක කොටසයි ඉන්නේ. ඒ පරදත්තූපජීවී කියන කොටසේ උපදිනොත් විතරයි. දැන් වන්තාසික, කුප්පිපාසික, නිජ්ජාමතන්නික කියන තැන්වල ඉපදුනාට පින් ගන්න බෑ. එහෙනම් ඒ අයට මොකද කරන්නේ? ඒ අයට කරන්න දෙයක් නැහැ. ඒ අයටත් මේ പ്രേතාත්මයෙන් අත් මිදෙන්නම ඕන. පින් ගන්න. ඒ කාලේ ගත කරන්න වෙනවා. පරදත්තූපජීවී කියන කොටසේ ඉපදුනොත් ආන්න පින් ගන්න පුළුවන්. හැබැයි අර പ്രേත කොටස් പ്രേත ලෝකේ ඉපදුනොත් මොන പ്രേත කොටස ඉපදුනත් අනිවාර්යෙන් ගෙදර එනවා. ඒ කවුරුත් ගෙදර එනවා. ඒ නිසා ඒ ගෙදර ආවහම අපිට සිද්ධ වෙනවා පරදත්තූපජීවී කියන කොටස පින් අරගෙන යයි අනිත් අය නවතිනවා. නැවතුනාම අන්නේ අය අපිට අයින් කරන්න වෙනවා. ඔන්න ඕකයි പ്രേත දෝෂ ගෙදරකට එනවයි කියන්නේ. අර මිය ගිය අයම අපහු එනවා. ඒක. එතකොට තව කොටසක් ඉන්නෝ පින් ගන්න පුළුවන්. ඒ තමයි දිව්‍ය ලෝකයක ඉපදුණා. දැන් දෙවියෝ කොටස් දෙකකට බෙදෙනෝනේ අල්පේශාක්‍ය මහේශාක්‍ය කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි මේ පොඩි පිනක් කළා පින් දුන්නයි කියලා මහේශාක්‍ය දේවත්වයක් ලැබලා තියෙන්නේ අප්‍රමාණ පින් කරලානේ. නැත්නම් මහේශාක්‍ය දේවත්වයක් ලබන්න බෑනේ. ඉතින් ඒ දෙවියෙක් මේ අපේ පිනක් බලාපොරොත්තු වෙයි කියලා අපිට හිතන්න අමාරුයි. ඒ දේවත්වයක් ලැබුවා. නමුත් අල්පේශාක්‍ය දේවත්වයක් ලැබුවොත් ඔය වෘක්ෂ දේවතාවෝ, භූමාට දෙවිවරු අන්නේ වගේ දෙවිවරු ඉන්නෝනේ. දැන් අපි ඒකනේ ආකාසට්ටාච බුම්මට්ටා කියන්නේ. ආකාසට්ටාච අහසේ ඉන්න දෙවියෝ, බුම්මට්ටා පොළවේ ඉන්න දෙවියෝ. නිසා දෙවියන්ටම පින් දෙනෝනේ අපි දෙගොල්ලට. ඒ නිසා පින්නතුනි අන්න එහෙම ඉපදිලා තිබුණොත් පින් ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඒත් පින් ගන්න බෑ. එහෙනම් අපිට පේනවා පින් ගන්න කොටස කවුද? පින් නොගන්න කොටස කවුද? කියන එක අපට වැටහෙනවා. ඉතින් අපේ ප්‍රාර්ථනාව මේ අම්මා යහපත් ලෙස ජීවත් වෙච්ච අම්ම කෙනෙක්. ඒ අම්මා යහපත් ආකාරයෙන් ජීවත් වෙනවා. යුතුයකම් ඉෂ්ට කරා. අවසානයේ රෝහලේදී
ළඟ ඉඳන් දරුවෝ අම්මා කරපු පින්කම් මතක් කර කර අම්මාගේ අවසාන සිත යහපත් කරන්න අප්‍රමාණ කැපවීමකින් කටයුතු කළා. ඒ නිසා මේ අම්මා අපි විශ්වාස කරනවා අවසාන චුතිසිතේ තියෙන ලක්ෂණ තුනක්. අවසාන චුතිසිතේ ලක්ෂණ තුනක්. මොකක්ද ලක්ෂණ තුන? කර්මය, කර්ම නිමිත්ත හා ගති නිමිත්ත කියලා පහළ වෙනවා. කර්මය කියලා කියන්නේ ජීවත් වන කාලය පුරා සිද්ධ කළ කුසල හා අකුසල කර්ම. එතකොට කුසල් අකුසල් කර්ම වලින් අවසාන මොහොතේ අපට එකක් හිතට එනවා. දැන් අපේ සිත පහළ වුණාට පස්සේ මේ පහළවන සිතේ ඒ පහළවන සිත තුලම චිත්තක්ෂණ තියෙනවා. ඒ චිත්තක්ෂණය වුණත් ඒකෙත් තියෙන අවස්ථා තුනක්. ඒ තමයි අවස්ථා තුන: ඇති වුණා, පැවතුණා, නැති වුණා. උත්පාද තිතිබංග. එතකොට ඒ අවස්ථා තුන පහු කළා තමයි තව චිත්තක්ෂණයක් ඇති වෙන්නේ. එතකොට දැන් මේ කර්මයක් අපි හොඳ හෝ නරක කර්ම කරලා තිබුණාම වැඩියෙන් කලේ හොඳ කර්ම නම් බොහෝ දුරට හිතට එන්න තියෙන්නේ හොඳ කර්මයක්. හොඳ කර්මයක් එන්න තියෙන්නේ. ඊළඟට වැඩියෙන් නරක කර්ම කළා තියෙනවනත් වැඩියෙන් මතක් වෙන්න ඉඩ තියෙන නරක කර්මයක්. ප්‍රාණඝාත, අදත්තාදාන ආදී කර්ම කළා තියෙනවා නම් ඒකක් තමයි මතක් වෙන්න තියෙන්නේ. ඊළඟට කර්ම නිමිත්ත කියලා එකක් පහළ වෙනවා. කර්ම නිමිත්ත කියලා කියන්නේ මොකක්ද? පින්වතුනි, කර්ම නිමිත්ත කියලා කියන්නේ සම්පූර්ණ කර්මය මතක් වෙන්නේ නැතුව කර්මයට පාදක වන පසුබිම මතක් වීමයි. ඒක තමයි කර්ම නිමිත්ත. උදාහරණයක්. අපි යනවා රුවන්වැලි මහසෑය වඳින්න. රුවන්වැලි මහසෑය වඳින්න ගිහිල්ලා පහත මාලෙන් ලොකු නෙළුම් මල් බට්ටියක් හදාගෙන හිස මත තියාගෙන අපි අරන්ගෙන යනවා සෑ මළුවට. සෑ මළුවට ගෙනහිල්ලා අපි ඒක හිස මතට අරගෙන සෑය වටේට අපි මේක ප්‍රදක්ෂිනා කරනවා. ඒ කියන්නේ අපි සෑය වටේට ගමන් කරනවා මේ මල් වට්ටියත් අරගෙන ගිහිල්ලා හිතේ හැටියට ගාත කියලා මල් වට්ටිය තැන්පත් කළ ආසනයක සෙනග අඩු තැනකට ගිහිල්ලා Tamanට සැනසීමෙන් වන්දනා කරනවා. අපි හිතුව මේ සිද්ධිය හිතේ හිටියා. මේක නැවත නැවත රැව් පිළිරැව් දෙමින් මතක් වුණා. පින්නතුනි, මරණාසන්න මොහොතේ මේක හිතට එන්න පුළුවන්. මෙන්න මේක හිතට આવොත් මේ සිද්ධියම හිතට එන්නේ නැහැ. කර්ම නිමිත්ත කියන්නේ කර්මයට පාදක වෙච්ච ආසන්න හේතුව. එතකොට මතක් වෙන්නේ අපිට අපි පූජා කළ මල් වට්ටිය විතරයි. අර පසුබිමේ තිබිච්ච රුවන්වැලි මහසෑය හිතට එන්නේ නැහැ. ඒ නිසා මතක් උනේ පූජා කළ නෙළුම් මල් වට්ටිය පමණයි. ඔන්න බලන්න පින්නතුනි, මම මේ හොඳ කර්මයක් ගැන කතා කරන්නේ. එතකොට ඒක තමයි කර්ම නිමිත්ත. දැන් මේ කර්මයක් කර්ම නිමිත්තත් පාදක කරගෙන ඊළඟට ඇති වෙනවා ගති නිමිත්ත. ගති නිමිත්ත කියලා කියන්නේ පින්නතුනි, ගති කියන්නේ උපත. ගති නිමිත්ත කියලා කියන්නේ පින්නතුනි අපි ඊළඟ භවයේ උපදින්නේ කොතනද කියලා ආසන්න මරණාසන්න මොහොතේදී අපි කාටත් පේනවා. මේක සිහිය තිබුණොත් හොඳට පේනවා. හොඳට දැනෙනවා. සිහිය නොතිබුණොත් කරන්න දෙයක් නැහැ. සිහිය නැති වුණා කියලා චුතිසිත ඇතිවීම නතර වෙන්නේ නැහැ. සිහිය කියන්නේ එකක්, හිත කියන්නේ එකක්. සිහියයි හිතයි කියන්නේ දෙකක්. ඒ නිසා සිහිය නැති වුණයි කියලා හිත නැති වෙන්නේ නැහැ. සිහිය නැති වුණාම තියෙන එකම පාඩුව සිතට එන සිතුවිල්ල මොකද්ද කියලා දන්නේ නැහැ. නැත්තම් සිහිය ඇතත් නැතත් චුතිසිත ඇති වෙනවා. දැන් පින්නතුනි අන්නේ මොහොතේ අවසාන මොහොතේ ඊළඟ භවය අපිට පේනවා. අපි කවුරු මරනකොට නේද මේක විශේෂ හාස්කමකින් පේන එකක් නෙමෙයි. අපි කවුරුත් මැරෙන මොහොතේ අපිට පේනවා. ඒකයි. ඒක නිසා සමහරු කෑ ගහ මැරෙනවා. මට යන්න බෑ,
මාව පිච්චෙනවා, මාව දැවෙනවා. සමහරට කෑග ගහ මැරෙනවා. ඒ කෑග ගහ මැරෙන්නේ, පිච්චෙනවා කියා මැරෙන්නේ පින්නතුනි එයාට දුගතිය පේන නිසා. යන්න බෑ කියලා සමහරව. යන්න බෑ කියා කෑ ගහන්නේ. දැන් මරණ බය ඇවිල්ලා ඒ නිසා මොකද වෙන්නේ? එයාට දුගතිය පේන්නේ. මං අනිවාර්යයෙන්ම ඊළඟට යන්නේ දුගතියටයි කියලා හිතනකොට බය වැඩි වෙනවා. සමහර අය මේ යනවා සිනාමුසු මොහොනේ. සිනාමුසු මොහොනින් මේ යනවා පිට. ඒක අවස්ථාවක මම දන්න අපේ ශ්‍රාවකේ මාතර තංගල්ල ප්‍රදේශයේ. ඔව් අවසාන මොහොතේ මේ තාත්තා අවුරුදු 92යි එතකොට වයස උට. පුතා ළඟ ඉන්නවා. මට දුරකථනයෙන් කතා කරලා කියනවා හාමුදුරනේ තාත්තා මාර කතාවක් නේ කියන්නේ. මම මොකද්ද මාර කතාව? නෑ හාමුදුරනේ තාත්තා කියනෝනේ පුතේ අnder මානෙල් මල කඩාගෙන වරෙන් කියලා. මම කිව්වා මොන මානෙල් මලක්ද තාත්තේ කියලා. මට ඒ වෙලෙම දුරකථනයෙන් කතා කරලා කිව්වා. මං කෝ කියන්න එපා එහෙම. ඔයා හිතන්නේ තාත්තට අවසියෙන් කිව්වා කියලාද? නෑ. තාත්තා හොඳ සිහියෙන් ඔය කතා කරා. මොකද මං ඊට කලින් සුමානේ මං ගිහිල්ලා පිරිත් කියලා බණ කියලා මං ආවා. මම දන්නෝ ඔහුගේ මානසිකත්වය. ඒ නිසා මම කිව්වා ඔයා කියන්න තාත්තේ මට නම් පේන්නේ නැහැ කියලා. තව සැරයක් කිව්වා පුතේ අර මානෙල් මල කඩාගෙන වරෙන් කියලා කිව්වා විතරයි. එහෙමම තාත්තා මෙයාගේ උකුලට කඩාගෙන වැටිලා. තාත්තා උකුලට කඩාගෙන වැටුනේ. තාත්තා මැරිලායි වැටුනේ. බලන්න කොච්චර වාසනාවක්ද. පින්නතුනි එතන ගති නිමිත්ත ආවේ මොකක්ද? අර මල. සමහරුන්ට මල් මාලාවන් පේනවා. සමහරුන්ට දිව්‍ය රත පේනවා. සමහරුන්ට මල් ලිහිනවා පේනවා. පින්නතුනි මේක පුදුම දෙයක් පින්නතුනි මේ මරණය සහ ප්‍රතිසන්දිය අතර සිද්ධිය. ඒක නිසා අපි ගණන් ගන්නෑ ඔන්න ඔය ඕන හිදියකට මැරිච්චාවේ කියලා සමහරව ඉන්නවා. නේ? 15 වෙන එක 15 වේවිනේ. නෑ පින්නතුනි. ඒක අපි සැලකිලිමත් විය යුතුමයි. නැත්තම් භයානකයි. ඒකයි. තමන් දැනගන්න ඕන අපි මේ අනවරාග්‍ර සංසාරික යන්නේ. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ සසර කියන්න බෑ ආරම්භය කොතනද කියලා. කවද ඉවර කරගන්න පුළුවන් වේද කියලා. ඒ නිසා අපි සුගතියක ඉපදුනත් සුද්ධාවාස හැර බ්‍රහ්ම ලෝකයක ඉපදුනත් නැවතත් අපි මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා අපායට යන්න පුළුවන්. දේව ලෝකයක ඉපදුනත් මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා අපායට යන්න පුළුවන්. මේක තමයි ලෝකේ සිද්ධාන්තය, මේ කරකවෙන එක. අපේ ඉපදි මෙරි. දැන් අපි මනුෂ්‍යත්වයක් ලබාගෙන තියෙනවා. මේ මනුෂ්‍යත්වය බුද්ධෝත්පත්ති කාලයක ලැබිලා තියෙනවා. මේ මනුෂ්‍යත්වය අපිට ලැබිලා තියෙනවා පින්වතුනි බණපදයක් අහන්න. මනුෂ්‍යත්වය ලැබිලා තියෙනවා මේ බෞද්ධ ජීවිතයක් බෞද්ධකම උරුම වෙලා. ඒකේ වටිනකම සමහරු දන්නේ නැහැ. ඒ නිසා බෞද්ධකම උරුම වෙලා අපි ඉපදිච්ච එක. අපිට ෂණ සම්පත්තියක් ලැබිලා තියෙනවා. හොඳට ඇස් දෙකක් තියෙනවා, කන් දෙකක් තියෙනවා, නාසයක් තියෙනවා, දිවක් තියෙනවා, අංග විකල නැහැ, මන්ද බුද්ධික නැහැ. මේක වාසනාව නෙමෙයිද? ලෝකයේ අනිත්‍යයත් එක්ක සැසඳුවාම. ඒ නිසා ඒ සංසන්දනය කරාම අපිට පේනවා මේ ලෝකේ මහා වාසනාවකටයි මේ මනුෂ්‍යත්වය ලැබලා තියෙන්නේ. ඒ ලබාගත් මනුෂ්‍යත්වයෙන් ඇයි අපි ප්‍රයෝජන නොගන්නේ? ඒ නිසා පින්නතුනි අපි අර චුතිසිතට අනුව ඊළඟ භවයේ ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. එහෙනම් චුතිසිත යහපත් වුණොත් ප්‍රතිසන්දිය යහපත්, චුතිසිත අයහපත් වුණොත් ප්‍රතිසන්දිය අයහපත්. ඒ නිසා යහපත් චුතිසිතක් ඇති කරගන්නට නම් පින්නතුනි යහපත් කර්මයක් හෝ කර්ම නිමිත්තක් හිතට එන්න ඕන. යහපත් කර්මයක් හෝ කර්ම නිමිත්තක් හිතට එන්න නම් අපි ඊට පෙර
හොඳ දේ යහපත් දේ අපි කරලා තියෙන්න ඕන. හොඳ දේ යහපත් දේ අපි කරලා තිබුණොත් විතරයි හොඳ කර්ම නිමිත්තක් කර්මයක් අපට හිතට එන්නේ. හොඳ කර්මයක් කර්ම නිමිත්තක් ආවොත් ඊළඟට යහපත් ගති නිමිත්තක් එනවා. ගති නිමිත්ත හොඳයි කියලා කියන්නේ ප්‍රතිසන්දිය හොඳයි කියන එකයි. ඉතින් අපේ ප්‍රාර්ථනාව මේ අම්මටත් එවැනි හොඳ තැනක් ලැබේවා කියලා අපි විශ්වාස කරනවා. යහපත් ලෙස තමන්ගේ ජීවිතය ගෙනෙච්ච විශ්‍රාම ගිහිල්ලත් සේවය කළ ඉල්ලීම පිට සේවය කළ දරුවන්ගේ යුතුයකම් හරියට ඉෂ්ට කළ කාටවත් අබමල් රේණුවකවත් වරදක් නොකළ හැම වෙලාවෙම බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් කටයුතු කළ අම්මා කෙනෙක් හැටියට මේ අම්මා හොඳ තැනක උපතක් ලබන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එතකොට චාමික මහත්මයාගේ ඒ වගේම සහෝදරියගේ කාගේත් බලාපොරොත්තුව තමයි අන්න ඒ වගේ හොඳ තැනක උපතක් ලබන එක. එතකොට පින්නතුනි අපිට මෙන්න මේ ජීවිතය තුළ මේ ගත කරන මනුෂ්‍ය භවය තුළ අපේ ජීවිතය අපි කොහොමද ගත කරලා තියෙන්නේ? අපි අවිහිංසාව පදනම් කරගෙන එකිනෙකාට කරදර හිරිහැර නොකර අන් අයගේ දේවල් කඩා වඩා නොගෙන අපේ ජීවිතය ගෙනියන්න පුළුවන් නම් මේ ලෝකේ කාටත් එක සමාන අයිතියක් ලැබිලා තියෙන ජීවත් වෙන්න. ඒ නිසා මේ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕන. මොකද අපේ ජීවිතය ගැන අපට කාටවත් කල්ැතුව නිශ්චිත වශයෙන් කියන්න බෑ. ඔබ මෙච්චර ආයුෂ භුක්ති විඳිනවා. මෙච්චර මෙන්න මේ අසනීපේ ඔබට හැදෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි ඔබ මැරෙන්නේ. මෙන්න මෙතන තමයි ඔබේ අවසන් කටයුතු කරන්නේ. මෙන්න මෙතන තමයි උපදින්නේ. මේ කාරණා පහෙන් එකක්වත් පින්නතුනි අපිට කලින් කියන්න බෑ. මේ කාරණා පහෙන් එකක්වත් කලින් කියන්න බෑ. ආයුෂ ප්‍රමාණය කාටද කියන්න පුළුවන්? සමහර වෙලාවට වෙලාව බලලා දෛවඥයෝ කියනවා අච්චර මෙච්චර ආයුෂ තියෙනවායි කියලා. හැබැයි පින්නතුනි ඒවා කිව්වහම දාස් ගාණක් කිව්වහම අහම්බෙන් එකක් හරියන්න පුළුවන්. එහෙම නැත්නම් කාටවත් කියන්න බෑ මේ ආයුෂ ප්‍රමාණය මෙච්චරයි කියලා. කාටවත් කියන්න බෑ. පින්නතුනි සමහර වෙලාවට මව කුසේ පිළිසිඳ ගත්ත විතරයි අම්මා දන්නෙත් නෑ දරුවා මිය ගිහිල්ලා. සමහරට මාසෙන් දෙකෙන් නේ. සමහරට මාස 7න් 8න්. සමහරට මේ ලෝකෙට බිහි වෙලා අවුරුද්දෙන් 2කින් 3කින් මිය යනවා. ස්වභාවය. දහරාච මහන්තාච ඒ බාලා ඒච පණ්ඩිතා. සබ්බේ මච්චු වසංයන්ති සබ්බේ මච්චු පරායන. දහරාච පොඩි දරුවොත් මැරෙනවා. මහන්තාච මහලු අයත් මැරෙනවා. යේ බාලා කියලා කිව්වේ මෙතන මෝඩ අයත් මැරෙනවා. ඒච පණ්ඩිතා පණ්ඩිතයොත් මැරෙනවා. සබ්බේ මච්චු වසංයන්ති හැම කෙනාම මරුවාගේ වසඟයට ගොදුරු වෙනවා. කාටවත් බේරෙන්න බෑ. ඒ නිසා කාටවත් කියන්න බෑ ඔබ මිය යන්නේ මෙච්චර ආයුෂ ප්‍රමාණයක් දුක් විඳලායි කියලා. පුදුන් ලෝකයේ තුල එහෙම කියන්න බෑ. දෙක කෙනෙක් මැරෙන්නේ මෙන්න මේ අසනීපය හැදිලායි කියලා කලින් කියන්න බෑ. අපිට එක එක අසනීප හැදෙනවා. දැන් බලන්න මේ වෙනකොට මේ කොවිඩ් වසංගතයෙන් කොච්චර ලක්ෂ 40කට වැඩි ප්‍රමාණයක් මැරිලා තියෙනවා. හැබැයි පිළිවෙත් රකින්න අවිහිංසාව මුල් කරගත්ත නිතරම ගුණධර්මයෙන් ජීවත් වන අපි දන්නවා පිරිස නිතරම රතන සූත්‍රය අපි සජ්ජායනා කරනවා. ඒ නිසා මරණ අනුපාතය බැලුවොත් ඒ ගුණධර්මයෙන් ඉන්න පිරිස් ආරක්ෂා වෙලා තියෙනවා පින්නතුනි. ඒ නිසා මොන අසනීපෙන් මැරෙනවද කියලාත් කලින් කියන්න බෑ. මොන වෙලාවෙ උදේද දවල්ද හවසද හැන්දෑවේද මධ්‍යම රාත්‍රීද අලුයමද කියන්න බෑනේ.
මටත් එකයි ඔබටත් එකයි. ඊළඟට මැරුණට පස්සේ මේ මිනිය තැන්පත් කරන්නේ කොතනද කියන්න පුළුවන්ද? කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි මැරිලා නැවතත් උපදින තැනත් අපිට කියන්න බෑ. අපි අනුමාන වශයෙන් තමයි ඒ කියන්නේ. හොඳ චුතිසිත ආවා නම් හොඳට කුසල කර්ම කර කර හිටියා නම් අන්නේ කුසල කර්ම අනුව චුතිසිත යහපත් වුණා. යහපත් චුතිසිත අනුව ඊළඟ හොඳ උපතක් ලැබුවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු එක් සත්ව එක් සිත ආදරබර ස්වාමි දියණියට, මෑණියන්ට, නැන්දනියට, සහෝදරියට, ඥාතිවරියට මේ පින් අත්පත් වේවා. ඇය දුගතියක ඇත්නම් අත මිදේවා, සැපයකටපත් වේවා. සැපයක ඉන්නවා නම් වඩා වර්ධනය වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අද මේ විශේෂ පුණ්‍ය කර්මයෙන් සිද්ධ වන්නේ මතුගම බෝපිටියේ පදිංචි උදය මුණසිංහ මහත්මයාගේ ආදරණීය භාර්යාව වූ සහ චාමික මුණසිංහ මහත්මයා සහ චාමරී මුණසිංහ මහත්මිය දරු දෙදෙනාගේ ආදරබර මෑණියන් වූ බෝපිටිය සනස බැංකුවේ සහකාර කළමනාකාරව සිටි රංජනී ගම්මන්පිල මහත්මිය අවුරුදු 65ක් ආයුෂ භුක්ති විඳලා 2021 ජූලි මාස 20 වන දින අභාවයටපත් වුණා. ඒ නිසා ඇය වෙනුවෙනුයි මේ විශේෂ පින්කම සිද්ධ කළේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු එක් සත්වෙක් සිත්ව ඇය ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනම සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම පින්කම සිද්ධ කළ උදය මුණසිංහ මහතා සහ පවුලේ දරු දෙදෙනා චාමික මුණසිංහ මහත්මයාටත් චාමරී මුණසිංහ මහත්මියටත් පවුල් දෙකේම සියලු දෙනාටත් මේ උදාර පින්කමට සම්බන්ධ වෙමින් අතහිත දෙමින් සංවේගය පළ කරමින් කටයුතු කරන ඔබ සෑම සියලු දෙනාටමත් ඔබේ ජීවිතය තුළ ධර්මාවබෝධය පිණිස මේ බණපදය හේතු වාසනා වේවා. මේ බණපදය ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම යථාර්ථ අවබෝධය ලැබී ගුණ නුවණින් කල් ගෙවන්නට වාසනාව ලැබේවා. මෙලොව යහපත පරලොව සුගතිය හා අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.